මේ ආකාර තුනෙන්ම තාපයේ එක ස්ථානයක ඉඳන් තව තැනකට ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ අපි මුලින්ම බලමු පුතේ මොකක්ද මේ සන්නයනය කියලා කියන්නේ. මෙන්න මේ හරියේ තියෙන මේ අංශු මොකද වෙන්නේ? තාප ශක්තිය උරා ගන්න. මේ අංශු තාප ශක්තිය උරා ගන්න මොකද වෙන්නේ? මේ අංශු ශක්තිය උරා ගත්තාම එක තැනක වෙලා ඉන්න බෑ. එයාලා මොකද වෙන්නේ? එහා කොටට මෙහා කොටට චලනය වෙන්න පටන් ගන්නවා. හැබැයි මේවට චලනය වෙන්න පුළුවන්. බෑ අනිත් අංශු බාධක විදියට තියෙනවා. අංශු තදින් ඇහිලා තියෙන නිසා මේ අංශු වලට එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරන්න බෑ. උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. උෂ්ණත්ව අනුක්‍රමණය. ඊළඟට මේ දන්නේ හරස්කඩ වර්ගඵලය A ආරම්භක උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය අනෙක් කෙලවර උෂ්ණත්වය මේ තියෙන්නේ මේ හරස්කඩ වර්ගඵලය A ওই විදිහට අපි සන්නායක දාන්න ගත්තාම මේක තුලින් තාපයේ සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියලා අපි හඳුන්වනවා. අයිබෝන් පුතේ අද අපි කතා කරන්න යන්නේ තාපය පාඩමේ තාප සංක්‍රමණය කියන කොටස. තාප සංක්‍රමණය කියලා කියන්නේ පුතේ තාපයේ එක ස්ථානයක ඉඳලා තව තැනකට ගමන් කිරීම. මේ තාපයේ ගමන් කරන ආකාරය අනුව තාප සංක්‍රමණය ප්‍රධාන කොටස් ආකාර තුනකින් සිද්ධ වෙනවා. එකක් තමයි පුතේ තාපයේ ගමන් කරන ආකාරය අනුව ප්‍රධාන ආකාර තුන. එකක් සන්නයනය, දෙක සංවහනය, තුන විකිරණය. මෙන්න මේ ආකාර තුනෙන්ම තාපයේ එක ස්ථානයක ඉඳන් තව තැනකට ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ අපි මුලින්ම බලමු පුතේ මොකක්ද මේ සන්නයනය කියලා කියන්නේ. සන්නයනය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ බලන්න සන්නයනය. මේ තියෙන්නේ සන්නායක දණ්ඩක්. මේ සන්නායක දණ්ඩ සන්නායක කියලා කියන්නේ පුතේ අපි මෙතන මේ තාපයේ සංක්‍රමණය වන පදාර්ථ තමයි අපි කියන්නේ සන්නයනය. මේ සන්නායක කියලා බලමු අපි ඔයාලා ඉස්සරහට පැහැදිලි වෙයි. මේ තියෙන දණ්ඩක්. මේකේ තියෙන පරමාණු. එහෙනම් අණු මොනවා හරි ඔය විදිහට නිර්මාණය වෙලා තියෙනවා. මේ ක්‍රමවත් රටාවකට තමයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ මෙච්චර ලොකු නෑ පුතේ. මම මේ වලට හැදි කරන්න ඕන නිසා මේ ලොකුවට ඇඳේ ඔය විදිහට තියෙනවා. දැන් මම මේ කෙලවර ඉටිපන්දම් දැල්ලකින් රත් කරනවා. ඔය විදිහට රත් කරන ඉටිපන්දම් දැල්ලකින් රත් කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ හරියේ තියෙන මේ අංශු මොකද වෙන්නේ? තාප ශක්තිය උරා ගන්න. මේ අංශු තාප ශක්තිය උරා ගන්න මොකද වෙන්නේ? මේ අංශු ශක්තිය උරා ගත්තාම එක තැනක වෙලා ඉන්න බෑ. එයාලා මොකද වෙන්නේ? එහා කොටට මෙහා කොටට චලනය වෙන්න පටන් ගන්නවා. හැබැයි මේවට චලනය වෙන්න පුළුවන්. බෑ අනිත් අංශු බාධක විදියට තියෙනවා. අංශු තදින් ඇහිලා තියෙන නිසා මේ අංශු වලට එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරන්න බෑ. ඒක නිසා මොකද වෙන්නේ? මේ අංශු මෙන්න මෙහෙම මොකද වෙන්නේ? කම්පණය වෙනවා මේ. එතකොට මේ අංශු කම්පණය වීම නිසා ඒ කම්පණය මේ විදිහට ඊළඟට මේ අංශු නිසා මේ අංශු කම්පණය වෙනවා විදිහට. මේ විදිහට කම්පණය වෙනවා. මේ ආකාරයට මෙතන තියෙන අංශු කම්පණය වෙවි. අංශු කම්පණය වෙවි. අනෙක් කෙලවරට මොකද වෙන්නේ? තාපය ගමන් කරනවා. මේ තාපය ගමන් කරනකොට මේ බාහිර පෘෂ්ඨ වලින් බාහිර පරිසරයට තාපය හානි වෙනවා. ඒ විදිහට හානි වෙනවා.
ඒ වගේම මිහිද තාපය ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ අංශු කම්පණය වීම නිසා ඒ පදාර්ථය තුලින් තාපය ගමන් කිරීම සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට සන්නයනේ සිද්ධ වෙන්නේ ඝන පදාර්ථය තුලින්. ඝන පදාර්ථයේ එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට එම අංශු කම්පණය වීම මගින් තාපය සංක්‍රමණය කිරීමට අපි කියන මොකක් කියලාද? සන්නයනය කියලා. දැන් ඔයාලට සන්නයනය ගැන අදහසක් ලැබෙන්න ඇති. අපි බලමු පුතේ මෙන්න මේ සන්නයනය සම්බන්ධ කරලා ගැටලු කිහිපයකුත් විසඳන්න තියෙනවා. හරි. මේ තියෙන්නේ පුතේ සන්නායක දණ්ඩක්. මේ සන්නායක දණ්ඩේ දිග අපි හිතමු D කියලා. දිග D. ඊළඟට පුතේ මේ සන්නායක දණ්ඩේ සම්පූර්ණයෙන්ම පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණය කරලා තියෙනවා. මොනවා හරි අපි හිතමු පරිවාරක ද්‍රව්‍ය කියන්නේ තාපය ගමන් නොකරන ද්‍රව්‍ය. දීනි පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට කපු පුළුන් ගන්න පුළුවන්. නැත්නම් කාඩදාසි, රෙදි, ඉටිකොල. ඒ වගේ මොනවා හරි දෙයක් අපිට යොදා ගන්න පුළුවන්. එතකොට මේ කෙලවර රත් කරනවා. මේ කෙලවර අපි හිතමු උෂ්ණත්වයේ θ1 කියලා. මේ කෙලවර උෂ්ණත්වයේ θ2. ඊළඟට මේකේ හරස්කඩ වර්ගඵලය A කියලා හිතමු. එතකොට A කියන්නේ හරස්කඩ වර්ගඵලය. θ1 කියන්නේ උණුසුම් කෙලවර වර්ගඵලය. උණුසුම් කෙලවර උෂ්ණත්වය. θ2 කියන්නේ අනෙක් කෙලවර උෂ්ණත්වය. D කියලා කියන්නේ සන්නායක දණ්ඩේ දිග. දැන් පුතේ මේ උෂ්ණත්වය මෙතන ඉඳලා මෙහෙට යනකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. ඇයි මේ උෂ්ණත්වය අඩු වෙන්නේ? මේ අංශු විසින් යම් ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා. ඒවයි උෂ්ණත්වය වැඩි කරගන්නවා. අන්නේ උෂ්ණත්ව වෙනස θ1 ඍණ θ2 θ1 ඍණ θ2 උෂ්ණත්ව වෙනස සන්නායක දණ්ඩෙන් දිගෙන් බෙදුවහම මේකට අපි කියන පුතේ මොකක් කියලාද? උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. එතකොට මේකෙන්ට අපි සපයන තාපය මෙතනින් උරා ගන්න තාපය කිසිම ආකාරයකින් බාහිරයට හානි වෙන්නේ නැහැ. මේ දණ්ඩ ඔස්සේ මෙහිදලා මෙහෙට සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. මේ කෙලවරින් ඉඳන් මෙහෙට සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. අන්නේ තාපයේ සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q කියන්නේ තාපයේ ඩෙල්ටා T වලින් බෙදුවහම තාපයේ සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාව. තාපය සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාව. හරි. මෙන්න මේ තාපයේ සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතික වෙනවා පුතේ මෙන්න මේ උෂ්ණත්ව අනුක්‍රමණයට. θ1 ඍණ θ2 බෙදීම මොකටද? B වලට. එතකොට ඒ වගේම තමයි මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T පොඩ්ඩක් පුතේ මම මෙතනින් මකනවා මකලා ඉන්නවා ඉදම නිසා. එතකොට ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T අනුලෝමව සමානුපාතික වෙනවා. අපි අර කලින් කිව්ව උෂ්ණත්ව අනුක්‍රමණයට. θ1 ඍණ θ2 බෙදීම D වලට. θ1 ඍණ θ2 බෙදීම D උෂ්ණත්ව අනුක්‍රමණය. ඒ වගේම තමයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T අනුලෝමව සමානුපාතික වෙනවා හරස්කඩ වර්ගඵලයට. මේ දෙකම අපි එකට ලියා ගන්න පුතේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි A θ1 ඍණ θ2 බෙදීම D. ඒ කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය.
මේක සමාන කරන අපි නියතයක් දාන එකට අපි කියනවා k. මම උඩින් ලියනවා delta q බෙදීම delta t. මේක තමයි කියන්නේ සමානුපාතික කරන සමානයි කියලා දාලා අපි නියතයක් දාන එක k කියලා කියනවා. k a θ 1 ඍණ θ 2 බෙදීම d. මේ k කියන්නේ පුතේ තාප සන්නායකතා සංගුණකය. k කියන්නේ තාප සන්නායකතා සංගුණකය. k කියන්නේ තාප සන්නායකතා සංගුණකය. මේ සමීකරණය පුතේ ගොඩක් වැදගත්. හරි. මම ඔයාලට ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨ ආවරණය කරන ලද දණ්ඩක්. ඒතකොට මේ දණ්ඩේ එක් කෙලවරක් අපි රත් කරනවා. රත් කරනකොට අනිත් කෙලවර මොකද වෙන්නේ? හිමීට රත් වෙනවා. පොඩ්ඩක් පැහැදිලි කරන්න ගත්තොත් ඔයාලා පුතේ ලිපට දාන්න යකඩ දඬු කැබැල්ලක් සහ ඒහා සමාන දිගකින් යුත් දර කැබැල්ලක්. දාලා ඒ දෙක ටිකක් වෙලා තියෙන අය ලිපේ. මොකද වෙන්නේ? දර කෑල්ල පත් වෙනවා. යකඩ කෑල්ල ගිනි ගන්නේ නැහැ. හැබැයි දර කෑල්ලේ අනිත් කෙලවර සහ යකඩ කෑල්ලේ අනිත් කෙලවර දෙක අපි අත් දෙකෙන් ස්පර්ශ කළ බැලුවොත් අපිට මොකද්ද රත් වෙලා දැනෙන්නේ? යකඩ කෑල්ලේ අනිත් කෙලවර. හේතුව මොකද? යකඩ කෑල්ලේ ඉඳලා තාපය අනිත් කෙලවරට ගමන් කළා. හරි. ඒ වගේ මෙතනත් මොකද මේ පැත්ත රත් කරොත් මේ දණ්ඩේ අනිත් කෙලවරත් මොකද වෙන්නේ? රත් වෙනවා. ඔන්න එතන රත් වෙච්ච උෂ්ණත්ව වෙනස තියෙනවා. ඒතකොට මෙතන θ1 ඍණ θ2 කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒක පුතේ දණ්ඩේ දිගෙන් බෙදුවොත් මොකද්ද වෙන්නේ? ඒ දණ්ඩේ දිගෙන් බෙදුවොත් ඒකට අපි කියන උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. උෂ්ණත්ව අනුක්‍රමණය. ඊළඟ පුතේ මේ දණ්ඩේ හරස්කඩ වර්ගඵලය A ආරම්භක උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය අනෙක් කෙලවර උෂ්ණත්වය මේ තියෙන්නේ මේ හරස්කඩ වර්ගඵලය A ওই විදිහට අපි සන්නායක දණ්ඩ ගත්තාම මේක තුලින් තාපයේ සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාව ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියලා අපි හඳුන්වනවා. මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T අනුලෝමව සමානුපාතික වෙනවා අපි කලින් කතා කරපු උෂ්ණත්ව අනුක්‍රමණයට. ඒ වගේම මේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T අනුලෝමව සමානුපාතික වෙනවා මොකද හරස්කඩ වර්ගඵලයට. ওই දෙක අපි එකට ලියුවොත් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි A උෂ්ණත්ව අනුක්‍රමයේ θ1 ඍණ θ2 බෙදීම D. මේක සමානකරණ නියතයක් දාන විදිහට අපි කියන මොකක්ද කියලාද? තාප සන්නායකතා සංගුණකය. මේ තාප සන්නායකතා සංගුණකය පුතේ එක එක ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් වෙනවා. මේක ගොඩාක්ම වැඩි වෙන්න තාපයේ සන්නයනය වීමේ ශීඝ්‍රතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේක අඩු වෙන්න මොකද වෙන්නේ? තාපයේ සන්නයනය වීමේ ශීඝ්‍රතාව අඩු වෙනවා. මේක ද්‍රව්‍ය මත පමණයි රඳා පවතින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි යකඩ කැබැල්ලක් ගත්තොත් ශීඝ්‍රයෙන් තාපයේ සංක්‍රමණය. දර කැබැල්ලක් ගත්තොත් තාපයේ සංක්‍රමණය ගොඩක් අඩුයි. ඒ අනුව ද්‍රව්‍යයක් ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඝන පදාර්ථයේ ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන් එකක් තාප සන්නායක අනිත් එක තාප පරිවාරක. තාප සන්නායක තාප පරිවාරක. හරි. ඔය විදිහට බෙදන්න පුළුවන්. මේ තියෙන තාප පරිවාරක මේ තියෙන තාප සන්නායක. ඒ තාප පරිවාරකයකින් මේක ආවරණය කරේ. මේක තාප පරිවාරක. මේක තාප සන්නායකය. තාප සන්නායකය කියන්නේ ඒකට තාප සන්නායකතා සංගුණකය ඊටා විශාලයක්. තාප පරිවාරක කියන්නේ තාප සන්නායකතා සංගුණකය ඊටාම කුඩාගයක් ගන්න. හරි. දැන් ඔයාලට මම හිතන මෙතන හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊළඟට පුතේක් මේ තාප සන්නායකතා සංගුණකයේ ඒකකත් බලන්න. හරි. බලමු පුතේ තාප සන්නායකතා සංගුණකයේ එකක. මෙතන ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියන්නේ ජූල් බෙදීම තත්පර. ජූල් තත්පර සමානයි. කේවලය අපි ඒක ගන්නේ. හරස්කඩ වර්ගඵලය කියන්නේ වර්ග මීටර. උෂ්ණත්ව වෙනස කිව්වහම ඒක මේ උෂ්ණත්වයේ මේ උෂ්ණත්වය අඩු කරනවා අපි හිතමු සෙල්සියස් අංශක. බෙදනවා සන්නායකයේ දිග ගත්තොත් D කියන්නේ මීටර. මීටරට වර්ග මීටර කැපිලා යනවා. මෙතන කේවල එකක තමයි අපි හොයාගන්නේ. ජූල් තත්පරයට කියන්නේ වොට්. වොට්. මීටර ඉර යටට යනවා. සෙල්සියස් අංශකත් ඉර යටට යනවා.
තාප සංනායකතා සංගුණක ඒකක වෙන්නේ වොට් මීටරයට සෙල්සියස් අංශකයට. නැත්නම් වොට් මීටරයට කෙල්විනයට. ඔන්න කියන එකක දෙකින් අපිට ගන්න පුළුවන්. වොට් මීටරයට සෙල්සියස් අංශකයට නැත්නම් වොට් මීටරයට කෙල්විනයට. හරි. ඔයාලට පැහැදිලි වෙන්නේ මම හිතන්නේ ඒක ගන්න විදිය. මෙතන ඩෙල්ටා Q කියන්නේ තාප ප්‍රමාණය කාලයෙන් බෙදුවාම තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාවය. ඒක අපි හඳුන්වනවා වොට් කියලා. කෙල්වින්. එතකොට හරස්කඩ වර්ගඵලයේ වර්ග මීටර. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක. බෙදනවා සන්නායක දණ්ඩේ දිග D කියන්නේ මීටර වලින්මයි. මීටර කැපිලා යනවා. එතකොට කේවල ඒකක හොයන්න අනිත් ඒවා සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යනවා. උත්තරේ වෙන්නේ මොකද්ද? වොට් මීටරයට සෙල්සියස් අංශකයෙන් වොට් මීටරයට කිලෝමීටර කියන ආකාරයකින් ඒක ගණනය කරගන්න පුළුවන්. හරි. ඊළඟට පුතේ මේ තාප සංනායකතා සංගුණකේ අර්ථ දක්වන්නත් ඕනේ. මේක අර්ථ දක්වන්නේ කොහොමද කියලා බලන්න පුතේ. මේ තියෙන්නේ දණ්ඩක්. මේක සංනායක දණ්ඩක්. මේකේ හරස්කඩ වර්ගඵලය මම A කියලා අල්ලගන්නවා. A කියන එක පුතේ මම එකක් කරනවා. මේ දණ්ඩත් ඒකාකාරයි. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ මේ කෙලවරේ ඉඳන් අනෙක් කෙලවරට මේකම ප්‍රමාණය වෙනස් වෙන්නේ. මේක පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණය කරලා තියෙනවා. හේතුව මොකද? මේ තාපයේ බාහිරයට හානි වෙන්නේ නැති වෙන්නේ. හරි. ඊළඟ පුතේ මෙතන මේ හරස්කඩ වර්ගඵලය එකයි. ඒ වගේම තමයි මෙතන θ1 θ2 මේ දිග d. මේ θ1 වෙන θ2 බෙදීම d කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය. මේක මම එකක් කරගන්න. ඒක අපිට එකක් කරන්න පුළුවන්. ඒ එකක් කරගත්තාම පුතේ ඔන්න බලමු මෙතන ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි K. හරස්කඩ වර්ගඵලයේ එකයි. උෂ්ණත්ව අනුක්‍රමයත් එකයි. ඒ දෙකම එකක් වුණොත් K මොකටද සමානයි? ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T වලට. මේක අපි අර්ථ දක්වනකොට මෙන්න මේ අලුත් වචන ටික එකතු කරගන්නවා. ඒකක හරස්කඩ වර්ගඵලයක් ඇති ඒකාකාර සන්නායක දණ්ඩක වක්‍ර පෘෂ්ඨ පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණය කර ඇති විට එම දණ්ඩේ දෙකෙලවර උෂ්ණත්ව අනුක්‍රමණය ඒකකයක් වන විට තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාව තාප සංනායකතා සංගුණකය කියලා අර්ථ දක්වනවා. මම හිතනවා හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. ආයි කියන්නම්. ඒකක හරස්කඩ වර්ගඵලයක් ඇති ඒකාකාර දණ්ඩක දෙකෙලවර උෂ්ණත්ව අනුක්‍රමණය ඒකකයක් වන විට තාපය ගලා යාමේ ශීඝ්‍රතාව තාප සංනායකතා සංගුණකයේ ලෙස අර්ථ දක්වනවා. හරි. ඔයාලට දැන් මේක පැහැදිලි වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. ඊළඟට පුතේ අපි මේකේ පොඩි ගැටලුවකුත් විසඳමු. මේ තියෙන්නේ ඔයාලට පුතේ විභාගෙට මේකේ ගැටලු වෙනවා. මම වෙනම මේ අපි වෙනම වීඩියෝ එකකින් මේකේ තියෙන ගැටලු ටික සාකච්ඡා කරමු. ගැටලු කීපයක් අත්‍යවශ්‍ය ගැටලු වර්ග කීපයක් තියෙනවා. ඒ ගැටලු වර්ගයේ එක ගාන වෙන්න ගැටලු කීපයක් අපි මෙතෙන් සාකච්ඡා කරමු. හරි. මේ බලන්න මම නිකන් දැන් ඔයාලට සරල පොඩි ගානක් කියලා දෙන්නම්. මේ සන්නායක දණ්ඩක් තියෙන. මේක පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණය කරලා තියෙනවා. මේකේ දිග අපි හිතමු මීටර් 1යි. නෑ අපි මීටර් 0.5 දාමු බෙදෙන ගන්න නේද? මීටර් 0.5. හරස්කඩ වර්ගඵලය 10යි වර්ග මිලිමීටර. සමානලාට මේකේ අරය දීලා අපිට හරස්කඩ වර්ගඵලය හොයාගන්න දෙන්න පුළුවන්. මේ කෙලවර සම්බන්ධ කරලා තිනවා මෙතනින් හිමාලය. මේ පැත්තේ හිමාලය පිටට. ඒතර මෙතන උෂ්ණත්වය අපිට කීයද කියන්න පුළුවන්? 100යි. සෙල්සියස් අංශක 100යි. හිමාලය කියන්නේ සෙල්සියස් අංශක 100යි. ඒතර මේ කෙලවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. මේ කෙලවර පුතේ දිය වෙන අයිස් වල ගිල්ලලා තියෙනවා.
මෙතන අයිස් තියෙන්නේ දිය වෙන. දිය වෙන අයිස්. දිය වෙන අයිස් තියෙන්නේ. එතකොට මේකේ තාප අපෙන් අහන පළවෙනි කොටස විදියට මේකේ තාප සන්නායකතා සංගුණකය 5යි වොට් මීටරයට සෙල්සියස් අංශකයට. අන්න තාප සන්නායකතා සංගුණකය. දැන් අපෙන් අහනවා පුතේ මේ කෙලවරින් තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාව කොච්චරද කියලා. අපි දන්නවා සමීකරණය. මෙතන මේ සමීකරණය වල විභාගෙට ලියන්න ඕන. සමීකරණේ ලිව්වොත් එතෙන්ට ලකුණු හම්බ වෙනවා. මේ ලකුණක් හම්බ වෙනවා. සමීකරණය අපි දන්නේ නැතුව ගාන හදන්න බෑනේ. ගොඩක් අය කරන සමීකරණෙවත් ඒකකවත් දාන්න නැතුව ගාන සුළු කරගෙන. එහෙම බෑ. මම දැන් ලියලා තියෙන නිසා අයියන්නේ නැහැ. ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t තමයි අපෙන් අහන්නේ. සමානයි. k කියන්නේ තාප සන්නායකතා සංගුණකය 5යි. ඒ හරස් කඩ වර්ගඵලයේ දීලා තිනවා 10 වර්ග මිලිමීටර. වර්ග මිලිමීටර කරන කීයද දන්නේ? මෙතන මිලිමීටර මීටර කරන 1000න් බෙදනවා. ආයි වර්ග නිසා තව මිලිමීටරයකින් බෙදනවා. කියන්නේ ආයි කියන්නේ දැන් 1000යි. වැඩි කරනවා. උෂ්ණත්ව වෙනස. මෙතන උෂ්ණත්වය 100යි. අනිත් කෙලවර උෂ්ණත්වය 0යි. සන්නායක දණ්ඩේ දිග 0.5 මීටර. එතන 10යි වර්ග මීටර. දැන් සුළු කරන්න තියෙන්නේ ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t සමානයි 5 වැඩි කිරීම මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 5 වැඩි කිරීම c යෙන් බිඳුවක් ගියාම c ගයි බෙදීම 1000 වැඩි කිරීම c වැඩි කිරීම 0.5යි 5 වරක් 0.1යි 5 වරක් 1යි මේ දශම එකට මෙතන බිඳුවක් කැපෙනවා මේ බිඳුව මේකට කැපෙනවා ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t සමානයි 1 බෙදීම c යි වොට් නැත්නම් 0.1යි වොට් ඔන්න තාපයේ සන්නයි වීමේ ශීඝ්‍රතාව කීයද 0.1යි වොට් ආයෙ පැහැදිලි කරන්න ඕනද ඕනනම් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ බලන්න මේ ගාණය අපිට කියලා තියෙන්නේ එක කෙලවරක් කුමාලයට සම්බන්ධ කරලා දිනවා අනෙක් කෙලවර දිය වෙන අයිස් වලට සම්බන්ධ කරලා තියෙනවා මේ කුමාලයේ තියෙන කෙලවර උෂ්ණත්වය 100යි අනෙක් කෙලවර උෂ්ණත්වය 0යි ඒකට තාපයේ ගලා යන්නේ කොහෙද 100 ඉඳලා 0ට ඊළඟ පුතේ මේකේ වක්‍ර පෘෂ්ඨ ආවරණය කරලා තියෙන පරිවාරක ද්‍රව්‍ය වලින් දැන් අපිට තියෙන්නේ මේ ගානට ආදේශ කරන්න කියලා සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ සමීකරණය අනිවාර්යෙන් ලියන්න ඕනේ ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t සමානයි k කියන්නේ තාපයේ සන්නයන වීමේ සන්නායකතා සංගුණකය 5යි ඊළාට මේ ඒ කියන්නේ හරස් කඩ වර්ගඵලයේ 10 වර්ග මිලිමීටර වර්ග මීටර කරන 1000 වැඩි කිරීම 1000න් බෙදනවා උෂ්ණත්ව වෙනස 100 වෙන බිඳුව 100යි ඊට පස්සේ සන්නායක දණ්ඩේ දිග මීටර 0.5යි ඒක සුළු කරලා අපිට අවසානයේ තාප සන්නයන වීමේ ශීඝ්‍රතාව වොට් 0.1යි කියලා ඊළඟට පුතේ තව වෙලාවකදී අපෙන් අහන්න පුළුවන් තත්පර එකකදී දිය වෙන අයිස් ප්‍රමාණය කොච්චරද කියලා. එතකොටත් අපිට පුළුවන් මේකේ අයිස් වල තාපසන් මේ අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය දීලා තියෙනවා නම් දිය වෙන අයිස් ප්‍රමාණය අපිට හොයන්න. තත්පර එකකදී දිය වෙන අයිස් ප්‍රමාණය. අපි හිතමු ඕන ගාන දීලා තියෙනවා අපිට මිනිත්තුවකදී දිය වෙන අයිස් ප්‍රමාණය හොයන්න කියලා. මොකද්ද දාන සමීකරණය? q සමානයි ml තාපයේ සන්නයනයේ වීමේ ශීඝ්‍රතාව අපි දන්නවා පුතේ කීයද 0.01යි වොට් ඒ කියන්නේ මේ කියන්නේ ජූල් තත්පරය නැත්නම් වොට් මේක පුතේ කාලය අපිට දීලා තියෙනවා මිනිත්තු එකක් කියන්නේ තත්පර කීයක්ද 60 ඒකකොට තත්පරයකදී ගමන් කරන ශක්ති ප්‍රමාණය 0.01යි ජූල් නම් තත්පර 60කදී ගලා යන ශක්ති ප්‍රමාණය වෙන්නේ කොහොමද? ඒ 60න් වැඩි කරනවා සමානයි. m ice ස්කන්ධය වැඩි කිරීම L කියන්නේ 2.2යි 6 වැඩි කිරීම 10 6 වෙනි බලය. 2.2යි 6 වැඩි කිරීම 10 6 වෙනි බලය. හරි. තත්පරයට තත්පර කැපිලා යනවා m සමානයි
බින්දෑසම බින්දුවයි 1 වැඩි කිරීම 60 දෙදීම 2 2යි 6 වැඩි කිරීම 10යි 6 මේක සුළු කරාම අපේ කීයද හොයාගන්න පුළුවන්. අපිට ලැබෙන උත්තරේ ලැබෙන්නේ කිලෝග්‍රෑම් වලින්. මේ ග්‍රෑම් කරන් 1000 වැඩි කරගන්න පුළුවන්. ඔයාලා සුළු කරගන්න උත්තරේ කියලා. හරි. ඊළඟට පුතේ මේ අපි කතා කරේ තාප සන්නයනය. තාප සන්නයනය වෙන ද්‍රව්‍ය වලට අපි කියව මොනවා කියලා? තාප සන්නායක. තාපේ සන්නයනය වෙන්නේ නැති ද්‍රව්‍ය වලට අපි කියව මොනවා? තාප පරිවාරක කියලා. හරි. ඊළඟට පුතේ තවත් දෙවෙනි ආකාරය තමයි තාප සංක්‍රමණය වෙන මොකද්ද? සංවහනය. අපි බලමු පුතේ සංවහනය කියන්නේ මොකද්ද කියලා. සංවහනය කියලා කියන්නේ පුතේ ගොඩක් වෙලාවට ඝන පදාර්ථයක් මේ සංවහනය දකින්න හම්බ වෙන්නේ නැහැ. තරලමය අවස්ථාවේ තමයි සංවහනය දකින්න වෙන්නේ. තරල කිව්වහම පුතේ ජලය, භූමි තෙල්, පෙට්‍රල්, ඊට පස්සේ වාතය, ලිහිසි තෙල් ඔය හැම දෙයක්ම මොනවා කියලාද අපි සලකන්නේ? තරල කියලා. මේ තරල අතර පුතේ අංශු අතර යම් මිද ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා මේ අංශු වලට චලනය වීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ මේ තාප සංවහනය කියලා කියන්නේ පුතේ රත් වෙච්ච අංශු එක ස්ථානයකින් තවත් ස්ථානයකට චලනය වීම නිසා ඒ අංශු විසින් තාපය රැගෙන යාමට අපි කියන මොකක් කියලාද? සංවහනය කියලා. මොකද කියන්නේ සංවහනය කියලා. මෙන්න බලන්න පුතේ මේ තියෙන්නේ ජල පාදනය. මේක යටින් මම වංශන 1000ක් හයි කරලා රත් කරනවා. රත් කරනකොට මේ තියෙන ජලය. මෙතන තියෙන අංශු රත් වෙනවා. මේ අංශු රත් වෙනකොට ඒකේ මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වුණාට ස්කන්ධය වෙනස් වෙනවද? නැහැ. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. රෝ සමානයි m බෙදීම v වලට අනුව. v වැඩි වෙනකොට ඝනත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ v කියන්නේ ඉතින් පල්ලෙහා තියෙන මේ පරිමාව වැඩි වෙනකොට ඝනත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔයාලා දන්නවා පුතේ තියෙන අනිත් අංශු වලට වඩා තරලයක ඝනත්වයෙන් වැඩි අංශුවක් ගිල්ලුවොත් මොකද වෙන්නේ? පහළට යනවා. ඝනත්වයෙන් අඩු අංශුවක් ගිල්ල තිබුණොත් මොකද වෙන්නේ? ඒක උඩට ගමන් කරනවා. එතකොට මේකේ පරිමාව වැඩි වෙන නිසා ඝනත්වය අඩු වෙනවා. ඒ අඩු වීමත් එක්ක මේ අංශු මොකද වෙන්නේ? ඉහළට ගමන් කරනවා. මේ රත් වෙනකොට තමයි අංශු වල පරිමාව වැඩි වෙන්නේ. එතකොට රත් වෙන අංශු වල පරිමාව වැඩි වෙලා ඝනත්වය අඩු වෙන මේ අංශු කොහෙද යන්නේ? උඩට ගමන් කරනවා. මේ අංශු උඩට යනවා. එතකොට සිසිල් අංශු වල ඝනත්වය වැඩි නිසා ඒව මොකද වෙන්නේ? පහළට එනවා. මේ අංශු පහළට එනවා. මේ අංශු ඉහළට යනවා. මෙන්න මේවට අපි කියන මොකක්ද කියලා? සංවහන ධාරා කියලා. කියන්නේ රත් වූ අංශු චලනය වීම හේතුවෙන් පදාර්ථයේ එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට තාපය ගමන් කිරීමට අපි කියන මොකක් කියලාද? මොකක්ද කියන්නේ? සංවහනය කියලා. මේ සංවහනය ඔයාලට මම පොඩි ප්‍රායෝගිකව මම ඔයාලට පෙන්නන්න පොඩි පරීක්ෂණයක් කරලා පෙන්නන්නම්. ඔයාලට ගෙදරදී කරලා බලන්න පුළුවන්. හරි. එන්න බලන්න. මම ගන්නවා පුතේ පරීක්ෂණ නලයක්. මේ පරීක්ෂණ නලයේ පතුලට දාන පුතේ අයිස් කුට්ටියක්. දැන් ඔන්න පතුලට අයිස් කුට්ටියක් දැම්මා. මේකට මම වතුර පුරවනවා. වතුර පිටානිය පුරවනවා. ජලය පුරවනවා. අයිස් කුට්ටිය මොකද වෙන්නේ? අයිස් කුට්ටිය උඩට යනවා. නේද? මේ අයිස් කුට්ටිය උඩට එන එක වළක්වන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් කියන්නේ පුතේ. මේ අයිස් කුට්ටිය මුදවනකොට ඇතුළට පුතේ දානවා යකඩ ඇණයක් දාලා මිදෙවුවාම මේ අයිස් කුට්ටිය මොකද නැවත උඩට එනවද? නෑ, පතුලේ තියෙනවා. ඇයි හේතුව? යකඩ ඇණයේ ජලයේ ඝනත්වය ගොඩක් වැඩි නිසා අයිස් කුට්ටිය පතුලේ තියෙනවා. තියලා මම මෙන්න මෙතනින් මොකද කරන්නේ? රත් කරනවා. මේ රත් කරනකොට ඔයාලට ටිකක් වෙලා බලන්න ඉන්නකොට මට කියන්න මොකද වෙන්නේ කියලා. මෙතන රත් වෙච්ච අංශු ටික කොහෙද යන්නේ? උඩට යනවා. උඩ තියෙන සිසිල් අංශු මොකද වෙන්නේ? පහළට එනවා. මේ තාපය මේ පැත්තට ගමන් කරනවද? නෑ.
ඒක නිසා මේ අයිස් කුට්ටිය දිය වෙන්නේ නැහැ. නමුත් උඩ තියෙන ජලය ටික මොකද වෙන්නේ? නටනවා. නේ? ඔයාලා ගෙදරදී මේක ප්‍රායෝගිකව කරලා බලන්න. පහළ තියෙන අයිස් කුට්ටිය ඒ විදිහටම තියෙද්දි උඩ තියෙන ජලය නටවන්න පුළුවන් මේක. තේරුණාද? ගෙදරදී කරලා බලන්න. මේකට අපි කියන්නේ මෙතන අයිස් කුට්ටිය. යකඩ ඇණයක් දමා මුදවන ලද අයිස් කුට්ටිය. මේ තියෙන්නේ ජලය. මෙතනින් මොකද කරන්නේ? රත් කිරීම. රත් කරනකොට මොකද වෙන්නේ? මේ වතුර ටික උඩ නටනවා. බුබුලු දදා නටනවා. නමුත් පල්ලෙහා අයිස් කුට්ටිය දිවෙන්නේ නැහැ. හැබැයි කාලයක් ගත වෙනකොට දිය වෙනවා. ඇයි හේතුව? මේ පරීක්ෂණ නලය ඔස්සේ ජලයේ ඔස්සේ සංවහනය හරහා සංනයනය හරහා තාපය ගමන් කිරීම නිසා මේ අයිස් කුට්ටිය මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට දිය වෙනවා. හරි. ඊළඟට පුතේ තව පොඩි පරීක්ෂණයක් ඔයාලට මම පෙන්නන්නම්. මේ ඔයාලා පොඩි කාලේ කරපු පරීක්ෂණ. හරිද? මෙන්න මේ වගේ. දැන් මෙතෙන්ට අපි අරගමු මේ තියෙන්නේ බීකරයක්. හරිද? බීකරේ එක පැත්තක මම හයි කරනවා ඉටිපන්දම. හයි කරලා මේක පත්තු කරනවා. පත්තු කරනවා. හරිද? පත්තු කරලා මෙතෙන්ට දාන කාඩ්බෝඩ් කැලක්. මම කාඩ්බෝඩ් කැලක් දානවා. දැම්මට පස්සේ මේ ඉටිපන්දම පත්තු කරනවා. ඉටිපන්දම පත්තු කරලා තින්නේ. ඉටිපන්දමෙන් මොකද වෙන්නේ? මේ ආවට තියෙන වාතය රත් වෙලා උඩට යනවා. ඉහළට යනවා. රත් වෙන වායුවන් ඉහළට යනවා. මෙතනින් මම අල්ලනවා මොකද්ද? හඳුන් කූරක්. දැල්ලපු හඳුන් කූරක්. එතකොට මේ හඳුන් කූර මේ පැත්තේ තියෙන වාතය තමයි පුතේ මේක ඇතුළට ඇදලා යන්නේ. සාමාන්‍ය හඳුන් කූර දැල්ලේ දුම උඩට නියන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැතුව මේ දැල්ලේ හඳුන් කූර දුම මොකද වෙන්නේ? මෙහෙම පහළට ගිහින් මේ ඉටිපන්දම් දැල්ල ඔස්සේ යන පැත්තේ පිට වෙලා යනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද? ඉටිපන්දම් දැල්ලේ රස්නේ නිසා අවට වාතයේ වාෂ්ප වෙලා ඉහළට ගමන් කරනවා. ඒ අවටින් තවත් වාතය ඇදලා රත් වෙවි මොකද වෙන්නේ? උඩට යනවා. මේ උඩට යනවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. මේ මොකද්ද? සංවහනය ආදර්ශනය කරන්න පුළුවන් තවත් පරීක්ෂණයක්. හරි. සංවහනය පුතේ ප්‍රායෝගිකව අපිට හම් වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයාලා දැකලා ඇති ගහක් යට ගිනි මැලයක් ගැහුවාම ගහ උඩ තියෙන අතු ටික හෙල්ලෙනවා. ඇයි ඒ? අර ගිනි මැලේ නිසා රත් වෙන වායු වංශ මොකද වෙන්නේ? ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කිරීමත් එක්ක ගස් වල අතු හෙලවීම සිද්ධ වෙනවා. ඊළඟ තව එකක් තමයි මේකට උදාහරණයක්. දැන් අපි අර ගොඩ සුළං මුහුදු සුළං ඇතිවීම. ඔයාලා මට කියන්න පුතේ පොළවේද ජලයේද විශිෂ්ටතාවධාරිතාව වැඩි. සාමාන්‍යයෙන් ජලයේ විශිෂ්ටතාවධාරිතාව ගොඩාක් වැඩි. එතකොට ඒක නිසා මොකද වෙන්නේ? දිවා කාලයේ තියෙන රස්නේ නිසා දිවා කාලේ මේ තියෙන්නේ ගොඩබිම. මේ තියෙන්නේ සාගරය. සාගරය මෙතන ගොඩබිම. මෙන්න ඉර පායලා තියෙනවා. කාටත් පොදු ඉර එළිය වැටෙනවා. දවල් කාලේදී විශිෂ්ට තාපධාරිතාව වැඩි සාගරය. දවල් කාලයේ විශිෂ්ට තාපධාරිතාව වැඩි නිසා ජලයේ රත් වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. සෙමින් රත් වේ. ගොඩබිම විශිෂ්ට තාපධාරිතාවක් නිසා ශීඝ්‍රයෙන් රත් වේ. එතකොට මේ හරි උෂ්ණත්වය ගොඩක් සාගරයට වඩා වැඩි. වැඩි නිසා මොකද වෙන්නේ? මේ ආවට තියෙන වාතය රත් වෙලා ඉහළට ගමන් කරනවා. ඒ අඩුව මතන්න මුහුදේ ඉඳන් කොහෙද සුළං හමන් වෙන්නේ? ගොඩබිමට. මේකට අපි කියනවා මොන සුළං කියලාද? මුහුදු සුළං කියලා. ගොඩබිම රත් වෙනවට වඩා සෙමෙන් මුහුද රත් වෙන බැවින් ගොඩබිමේ උෂ්ණත්වය වැඩි වෙලා ඒ ආවට තියෙන වාතය ඉහළට ගමන් කරලා ඇති වෙන අඩු පීඩනය මගහරවන්න මුහුදේ ඉඳලා සුළං ධාරා හමාගෙන යනවා. අන්නේ හමාගෙන සුළං ධාරා වලට අපි කියනවා මොන සුළං කියලාද? මුහුදු සුළං කියලා. රාත්‍රී කාලයේදී පුතේ වෙන්නේ ඕකේ අනිත් පැත්ත. මෙන්න බලන්න රැට වෙනදී. රැට මේ හඳ පායලා තිනවා. අහසේ හඳ පායලා තියෙනවා. කියන්නේ රෑ. එතකොට මේ රාත්‍රී කාලයේදී මොකද වෙන්නේ? සූර්යයා නැති නිසා පොළව රත් වෙන්නේ නැහැ, සාගරේ රත් වෙන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ?
මේ දෙකම සිසිල් වෙනවා. ශීඝ්‍රයෙන් සිසිල් වෙන්නේ පුතේ විශිෂ්ටතාවදාරිතාව අඩු ගොඩබිම. ශීඝ්‍රයෙන් සිසිල් වෙනවා මේ පැත්ත. ශීඝ්‍රයෙන් සිසිල් වේ. මේ මොකද ශීඝ්‍රයෙන් නෙමෙයි සෙමෙන් සිසිල් වේ. එතකොට රාත්‍රී කාලයේදී ශීඝ්‍රයෙන් සිසිල් වෙන ගොඩබිමේ ඉඳලා ගොඩබිම සෙමෙන් සිසිල් වෙනවා කොහෙද? මුහුද. එතකොට මේක උෂ්ණත්වය ගොඩක් අඩුයි. මේ හරිය උෂ්ණත්වය මද වශයෙන් වැඩි. වැඩි නිසා මේ හරිය තියෙන වාතය ගොඩබිමට සාපේක්ෂව ඉහළට ගමන් කරනවා. අඩු පීඩනයක් ඇති වෙන මුහුදේ. අඩු පීඩන තත්ත්වය. මේක මගහරවන්න ගොඩබිමේ ඉඳන් කොහෙද සුළංදාරාමාගේ යන්නේ මුහුදට. මේකට අපි කියන මොන සුළං කියලාද? මුහුදු සුළං කියලා. රාත්‍රී කාලයේදී රුවල්ලොරු නැත්නම් දීවරය මුහුදු ගමන් කරන්නේ රාත්‍රී කාලයේ තමයි ගමන් ආරම්භ කරන්නේ. ගිහිල්ලා මාළු අල්ලගෙන උදේ තමයි දවල් 10 11 වෙනකොට තමයි ගොඩබිමට එන්න පිටත් වෙන්නේ. ඇයි ඒකට හේතුව? මුහුදු සුළං ආධාරයෙන් තමයි ගොඩබිමට එන්න ඕන. ඊට පස්සේ ඒක සිද්ධ වෙන්නේ මුහුදු සුළං ගොඩබිමට හමා එන්නේ දිවා කාලේ. රාත්‍රී කාලේ මොකද වෙන්නේ? ගොඩබිමින් ඉඳන් මුහුදට සුළං හමා එනකොට ගොඩ සුළං කියලා කියනවා. මේ ගොඩ සුළං නිසා තමයි මොකද වෙන්නේ? බෝට් මුහුදට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට පුතේ තවත් මේ අපි කතා කරේ සංවහනය ගැන. තවත් තාපයේ සංක්‍රමණය වෙන ක්‍රමයක් තමයි මොකද්ද? විකිරණය. විකිරණය. ඔයාලා පුතේ මම ඔයාලට විකිරණය කියන්නේ මොකද්ද කියලා කියන්න. ඊට කලින් විකිරණය පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ තියෙන ලොකු ගිනි මැලයක් අහලා තියෙනවා. මේ දාර ගොඩක් පත් වෙන ගිනි මැලයක් අහලා තියෙනවා. මේ අවත ඉන්නවා කවුරු හරි ළමයෙක්. මේ ළමයට ගිනි මැලේ ගාව ඉන්නකොට මොකද වෙන්නේ? මේ ගිනි මැලේ රස්නේ දැනෙනවා. ඒ රස්නේ දැනෙන්නේ කොහොමද? මේ ගිනි මැලේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට වඩා වැඩි. වැඩි නිසා ඕනම වස්තුවක් බලන්නේ පුතේ පරිසරයට වඩා වැඩි උෂ්ණත්වයේ තියෙනවා නම් එයා සිසිල් වෙලා පරිසරයේ උෂ්ණත්වයේ තත්වයට එන්න බලන්නේ. ඉතින් මේ පරිසරයේ තත්වයට උෂ්ණත්වයට එනකොට මෙයා මොකද කරන්නේ? තාප විකිරණ නිදහස් කරනවා. ඒ විකිරණ නිසා පරිසරයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. එතකොට මේ පිට වෙන විකිරණ මෙයාගේ ශරීරයේ වදිනකොට එයාට ගිනි මැලේ මොකද වෙන්නේ? උණුසුම දැනෙනවා. මේ මොනවද? තාප විකිරණ. මේ තාප විකිරණ පිටවීම නිසා මොකද මෙයාට මේ ගිනි මැලේ උණුසුම දැනෙනවා. දැන් පුතේ සූර්යයා කියලා කියන්නේ සෙල්සියස් බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක විතර උෂ්ණත්වයක් තියෙන වස්තුවක්. එතකොට එයාගේ අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ට වඩා ගොඩාක්ම අඩුයි. ඒක නිසා මොකද වෙන්නේ? එයා සිසිල් වෙනකොට බාහිර පරිසරයට මොකද වෙන්නේ? තාපය නිදහස් කරන විකිරණ විදියට. මේ විකිරණ විදියට නිදහස් කරන තාපය පුතේ අපේ පෘථුවිය ඇතුළු අනිකුත් ග්‍රහ වස්තුන් කරා ගමන් කරනවා. එතකොට ඔයාලා දන්න දැන් සූර්යයාගේ ඉඳලා පෘථුවියට තාපය ගමන් කරන්නේ මොන විදියටද? විකිරණ විදියට. හරි. ඊළඟට මේ විකිරණ විදියට තාපය ගමන් කිරීම නිසා අපේ පොළව රත් වෙනවා. පොළව රත් වෙනවා. හරි. බලමු පුතේ ඊළඟ පොඩ්ඩක් මේක පැහැදිලි කරලා. එතකොට විකිරණය කියලා කියන්නේ මොකක්ද? විකිරණය කියන්නේ රත් වූ වස්තුවක සිට මාධ්‍යයක් ඇතිව හෝ නැතිව තාපය විකිරණ ආකාරයෙන් සංක්‍රමණය වීමට අපි කියන මොකක් කියලාද? විකිරණය කියලා. රත් වූ වස්තුවක සිට මාධ්‍යයක් ඇතිව හෝ නැතිව විකිරණ ආකාරයෙන් තාපය සංක්‍රමණය වීමට අපි කියන මොකක් කියලාද? විකිරණය කියලා. හරි. ඊළඟට මම මෙතෙන්ට ගන්නවා පුතේ ටින් 3ක්. මේ ටින් 3 උෂ්ණත්ව මාන 3ක් තියෙනවා. ටින් 3 උෂ්ණත්ව මාන 3ක් තියෙනවා. මේ එකක් කළු අඳුරු කරලා තියෙනවා. තව එකක් ඔප දාලා තියෙනවා. අඳුරු කර ඇත. ඔප තමා ඇත. අනිත් එක සුදු පාට. සුදු පාට. මේ තුනම මම පුතේ ගෙනින් වතුර එක සමාන ජල ප්‍රමාණ පුරවනවා මේක ඇතුළට. පුරවලා මේ තුන ගෙනින් මම අවුවෙන් තියනවා. ඉවක් කාලේ අවුවෙන් තියනවා. අවුවෙන් තියුවාම පුතේ ඉක්මනට බලත් වෙන්නේ මෙන්න මේ අඳුරු පෘෂ්ඨය අංක 1. ඊළඟට සුදු පාට එක. ඊළඟට මොකක්ද වෙන්නේ? උපදාප එක. ඔන්න ඒ විදිහට රත් වීම සිද්ධ වෙනවා. වැඩිම රත් වෙන්නේ අඳුරු පෘෂ්ඨේ. ඒ කියන්නේ පුතේ කළු පෘෂ්ඨ විසින් අඳුරු පෘෂ්ඨ විසින්
තාප විකිරණ ඒ මත වදින තාප විකිරණ වලින් වැඩි ප්‍රමාණයක් උරා ගන්නවා. උදාහරණයක් විදිහට මම ඔයාලට කියන්නම්. ඇයි අපිට මේ ගහක පත්‍ර කොළ පාට වෙන්නේ? එයා මත පතිත වෙනවා ආලෝකය. ආලෝකය කියන්නේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම් කියන වර්ණ හතකින් සමන්විත වෙන ආලෝකය තමයි සුදු ආලෝකය කියලා අපි කියන්නේ. ඒතකොට මේ පත්‍ර මත පතිත වෙන්නේ සුදු ආලෝකය. ওই සුදු ආලෝකයේ පුතේ රතු, තැඹිලි, කහ, කොළ, හැර. රතු, තැඹිලි, කහ, නිල්, ඉන්දිගෝ, දම් කියන වර්ණය මොකද වෙන්නේ? උරා ගන්න. එයා උරා ගන්න නැති එකම වර්ණයක් ගන්න. කොළ වර්ණය උරා ගන්නේ නැහැ. එතකොට බාහිර පරිසරයට පිට වෙන්නේ මොන ආලෝකයේ විතරද? කොළ පාට ආලෝකයේ විතරයි. ඒක නිසා අපිට ගහේ පත්‍ර මොන විදිහද පේන්නේ? කොළ විදියට. දැන් අපේ කොණ්ඩේ කළු පාටයි. කොණ්ඩේ කළු පාටයි කියලා කියන්නේ මොකද වෙන්නේ? රතු, තැඹිලි, ඒ ගන්න කළු ආලෝකයක් හොයන කට්ටිය. කළු ආලෝකයක් නැහැ. ඒකට හේතුව අපේ කොණ්ඩේ මත පතිත වෙන ආලෝක කිරණ සියල්ල කොණ්ඩේ විසින් මොකද කරන්නේ? අවශෝෂණය කරනවා. එතකොට අපිට පේන්නේ එතන අඳුරු විදියට. එතකොට අපිට මේ කොණ්ඩේ මොන පාටද පේන්නේ? කළු පාටට පේනවා. දැන් ඇයි අපේ කොණ්ඩේ කළු වෙලා තියෙන්නේ? අපේ කොණ්ඩේ කළු වෙලා තියන්නේ ඇයි? පුතේ මේ වස්තුන් තාපේ උරා ගන්න වගේම සිසිල් අවස්ථාවේදී තාපේ උරා ගන්න වගේම රත් වුණාම මොකද වෙන්නේ? තාපේ පිට කරනවා. කළු පෘෂ්ඨ වලින් තමයි තාපේ වැඩියෙන් උරා ගන්න. ඒ වගේම තමයි රත් වෙන වැඩිවට තාපේ වැඩියෙන් පිට වෙන්නේ. අපේ මොළය කියන්නේ එන්ජිමක් වගේ. අධික ලෙස රත් වෙනවා කොයි වෙලාවෙ. බාහිර පරිසරයට වඩා අපේ ඇඟේ උෂ්ණත්වය වැඩි. පරිසරයේ උෂ්ණත්වය 27ක් වෙනකොට අපේ ඇඟේ උෂ්ණත්වය 36ක් වෙනවා. එතකොට අපේ ඇඟේ උෂ්ණත්වය වැඩි. සිසිල් වෙන්නේ පරිසරයේද අපේ ඔලු ගෙඩියද? අපි සිසිල් වෙන්නේ. මොළයට පුතේ අධික ලෙස තාපේ නිපද වෙනවා. ඒ නිපද වෙන තාපේ ටික මොළේ ගබඩා වුණොත් එහෙනම් මොකද වෙන්නේ? සියුම් නහර පුපුරලා අපි මැරෙනවා. ඉතින් ඒක වළක්වන්න අපේ ඔළුගෙන් මොකද වෙන්නේ? බාහිර පරිසරයට තාපේ පිට කරන්න ඕන. අර උරා ගන්න වගේම පිට කරන්න ඕන නිසා මොකද වෙන්නේ? කොණ්ඩේ කළු පාට වෙලා තියෙනවා. එතකොට ඇතුලේ තියෙන තාපය ඔලු ගෙඩිය මොළ ගෙඩිය සිසිල් වෙනකොට මොකද වෙන්නේ? බාහිරට තාපේ නිදහස් වෙනවා. බාහිරට තාපයේ වේගය නිදහස් කරන නිසා තමයි කොණ්ඩේ කළු වෙලා තියෙන්නේ. තව එකක් තමයි පුතේ ඔයාලා අපි ඔය මල ගෙදරක යනකොට කළු පාට ඇඳන් යන්න හොඳ නැතේ කියනවා. කළු පාට ඇඳන් ගියාම මේ කළු පාට මොකද වෙන්නේ? විකිරණ උරා ගන්නවා. මල මිනිය සිසිල් වෙනවා. සිසිල් වෙනකොට එයා මොකද වෙන්නේ? තාපය පිට කරනවා. ඒ තාපය පිට කරන්නේ අදෝ රක්ත කිරණ විදිහට. ඒ කිරණ අපේ ශරීරයට ශරීරගත වුණොත් එහෙම සමහරවිට ජාන විකෘති ඊට පස්සේ සමහරවිට මේ පිළිකා ඒ වගේ තත්ත්ව ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා තමයි කළුවේ වැදගෙන මල ගෙදර යන්න හොඳ නැtei කියන්නේ. සුදු වෙදන් යන්න කියන්නේ පුතේ සුදු ඒවට සුදු කියන්නේ මේ කිරණ සියල්ල. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ, දම් කියන කිරණ එකක්වත් ශරීරයට උරා ගන්නෑ. සුදු කොටසට උරා ගන්නෑ, පිට කරනවා. ඒ වගේම තමයි තාප කිරණත් කොච්චරවත් සුදු එකෙන් මොකද වෙන්නේ? උරා ගන්නෑ, පිට වෙනවා. පිට වෙන නිසා මොකද වෙන්නේ? රත් වෙන්නේ නැහැ. ඔයාලා දැකලා ඇති ටෙස්ට් මැච් එකක් ගහනකොට ක්‍රීඩකයෝ අඳින්නේ සුදු පාට ඇඳුමක්. හේතුව මොකද? යාළුවා දවස් 5ක් විතර දිගටම අවුවේ ක්‍රීඩා කරන නිසා. ඒතකොට මොකද වෙන්නේ? යාළුවට ඇති වෙන මහන්සිය අඩු කරන තමයි මේ සුදු ඇඳුම් ඇඳලා ක්‍රීඩා කරන්නේ. හරි. ඊළඟට පුතේ මේ තාප විකිරණ සම්පූර්ණයෙන්ම උරා ගන්න. ඒ වගේම සිසිල් අවස්ථාවේදී සම්පූර්ණයෙන් තාපය උරා ගන්න. ඒ මතපත් වෙන තාපයේ සේරම උරා ගන්න. ඒ වගේම ඒ වස්තුව රත් වෙනකොට පරිපූර්ණකව බාහිරයට පිට කරන වස්තුන්ට අපි කියන මොනවා කියලාද? කෘෂ්ණ වස්තු කියලා. කිසියම් වස්තුවකට සිසිල් අවස්ථාවේදී ඒ මත පතිත වෙන තාප විකිරණ සියල්ලම අවශෝෂණය කරගත හැකි මෙන්ම රත් වෙන විට ඒ ආකාරයෙන්ම පරිපූර්ණකවම තාප විකිරණ පිට කළ හැකි වස්තුන් අපි කියන මොනවා කියලාද? කෘෂ්ණ වස්තුන් කියලා. හරි. ඔයාලට මම හිතනවා තාප සංක්‍රමණය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඊළඟට මේ වීඩියෝ එක ඔයාලා හොඳට බලලා මේකේ තියෙන ගැටලු තියෙන තැන් අවබෝධ කරගෙන හොඳට පාඩම තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. මේ තාපයේ පාඩමේ තියෙන ගැටලු සාකච්ඡා කරන මේ තාප විශේෂයෙන්ම තාප සංක්‍රමණය කියන කොටසේ ගැටලු ටික ඊළඟ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. අද දවසේ පුතේ මගේ එහෙනම් මේ වැඩ කොටස අවසන් කරනවා. ඔය සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්.